අයිබෝවන් සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. 2021 නව වසරේ 10 වන ශ්‍රේණියේ ඉතිහාසය පළමු වන පාඩම ආරම්භ කිරීමටයි අපි සූදානම් වන්නේ. අපි දන්නවා අපේ පළමු වන පාඩම තමයි ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර. දැන් අපි දන්නවා අපි මේ ඉතිහාසය කියන විෂය අපි ඉගෙන ගන්නේ පොත්පත් ආශ්‍රයෙන්. එතකොට මේ පොත්පත් ආශ්‍රයෙන් මේ ඉතිහාසයේ විෂය ඉගෙන ගැනීමේදී අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් මේ පොත් ලියපු අය කොහොමද මේ විස්තර මේ පොත්වලට ඇතුළත් කළේ? එතකොට මේ අය මේ වකවානු වල ජීවත් වෙච්ච අය නෙමෙයි. ඒගොල්ලෝ මේ තොරතුරු ලබාගෙන තිබෙන්නේ ඒ අවදිවල වාසය කර විද්වතුන් පඬිවරුන් වගේ අය ලියපු නැත්නම් පරිශීලනය කරපු පොතපත ඇසුරෙන්. එතකොට මේවලට අපි කියනවා මූලාශ්‍ර කියලා. ඉතිහාසය හැදෑරීමේදී අපිට මූලාශ්‍ර අවශ්‍ය වෙනවා. මූලාශ්‍ර කියන්නේ අපිට තොරතුරු ලබා දෙන පොතපත හෝ නිර්මාණ. දැන් අතීතය පිළිබඳ තොරතුරු ලබා දෙන මූලාශ්‍ර විවිධාකාරයි. මේ ඒකකයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මූලාශ්‍රයෙන් ඉතිහාසය හදාරන ආකාරය සහ ඉතිහාසය හැදෑරීමෙන් ලැබෙන ප්‍රයෝජන පිළිබඳව අවබෝධයක් ලබා දීමයි. එතකොට ඉතිහාසය කියන්නේ මොකක්ද? ඉතිහාසය කියන්නේ අතීත මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව හදාරන විෂය. ඉතිහාසයේ විවිධ අවධිවලදී මිනිසුන් ලියා තැබූ දේවල් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ විවිධ නිර්මාණ අපිට දකින්න තියෙනවා. අපි පොළොන්නරුව, අනුරාධපුරය, සීගිරිය, මහනුවර වැනි ප්‍රදේශවලට ගියාම අපිට මේ පැරණි නිර්මාණ දකින්න ලැබෙනවා. මෙම පැරණි ලේඛන සහ නිර්මාණ මගින් අතීතයේ මිනිසුන්ගේ කටයුතු පිළිබඳව තොරතුරු ලබාගත හැකි නිසා අපි ඒවාට මූලාශ්‍ර කියනවා. එතකොට මේ මූලාශ්‍ර වලින් ඒ කාලවකවානු වල සමාජ පරිසරය පිළිබඳව යම් කිසි අවබෝධයක් ලබාගත හැකි වෙනවා. ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී තොරතුරු ලබාගත හැකි ඓතිහාසික මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි අපේ අධ්‍යයනයේ පහසුවට ඒවා වර්ග දෙකකට වෙන් කරගන්නවා. මේකේ පළමු වර්ගය තමයි සාහිත්‍ය මූලාශ්‍ර. දෙවැනි වර්ගය පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. එතකොට අපි සාහිත්‍ය මූලාශ්‍ර කියන එක කොටස් දෙකකට බෙදුවොත් මේ ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර නෙමෙයි අපි ඓතිහාසික මූලාශ්‍ර කියන එක කොටස් දෙකකට බෙදුවොත් එක පැත්තකට එනවා සාහිත්‍ය මූලාශ්‍ර අනිත් පැත්තට එනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. මොනවද මේ සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ? සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ විවිධ කාලවල ලියන ලද පොතපත හෝ ලේඛන. එතකොට අනිත් පැත්තෙන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ මොනවද? විවිධ නටබුන්, පුරාවස්තු, ස්මාරක, කාසි, ශිලාලිපි මේ සියල්ලටම අපි පොදුවේ කියනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. එතකොට අපි ඉහත කී වර්ග දෙක ඇසුරෙන්
මූලාශ්‍ර පිළිබඳව තවදුරටත් විමසා බලමු. ඒ කියන්නේ අපි එක පැත්තකින් සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව වෙනම විග්‍රහයක් කරනවා. අනිත් පැත්තෙන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව විග්‍රහයක් කරනවා. අපි මුලින්ම ගමු සාහිත්‍ය මූලාශ්‍ර. එතකොට මේ සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව කතා කරනකොට මේ සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. පළමු වර්ගය තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. නැත්නම් මේ ලංකාව තුල ලියවිච්ච සාහිත්‍ය මූලාශ්‍ර. දෙවැනි වර්ගය තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. එතකොට විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ විදේශීය පුද්ගලයන් සමහර පුද්ගලයන් මේ විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා ලංකාව පිළිබඳ තොරතුරු සොයා බලලා ඒ අය රචනා කරපු ලිපි. ඊළඟ වර්ගය තමයි සමහර විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා නැහැ. ඒ අය ලංකාවට ආපු පුද්ගලයින්ගෙන් ලබාගත් තොරතුරු ආශ්‍රය කරගෙන ලංකාව පිළිබඳ යම්කිසි සටහන් තබලා තියෙනවා. එතකොට ඒ තමයි විදේශීය මූලාශ්‍ර. දැන් අපි සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව කතා කරනකොට අපිට මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර තවදුරටත් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. පද්‍ය සාහිත්‍ය සහ ගද්‍ය සාහිත්‍ය වශයෙන්. එතකොට මොකද්ද මේ පද්‍ය සාහිත්‍ය සහ ගද්‍ය සාහිත්‍ය කියන්නේ? අපි දන්නවා සමහර කාව්‍යමය ස්වරූපයෙන් ලියවුණු නිර්මාණ. කියන්නේ කවි ස්වරූපයෙන් ලියවිච්ච නිර්මාණ වලට අපි කියනවා පද්‍ය සාහිත්‍ය කියලා. ඊළඟ වර්ගය තමයි නවකථා ස්වරූපයෙන් නැත්නම් කතන්දර ස්වරූපයෙන් ලියවුණු නිර්මාණ. ඒ වලට අපි කියනවා ගද්‍ය සාහිත්‍ය කියලා. තවදුරටත් අපි මේ සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව කතා කිරීමේදී යම් ඓතිහාසික සිද්ධියක් සිදු වූ කාලයක් එම සිද්ධිය විස්තර කරන සාහිත්‍ය මූලාශ්‍රයේ රචනා වූ කාලයත් අතර පරතරයක් තියෙනවා. කියන්නේ යම් සිදුවීමක් සිදු වෙලා කාලයක් ගියාට පස්සේ තමයි මේ සිදුවීම ගැන ලියලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ යම් සිදුවීමක් සිදු වෙලා කාලයක් ගියාට පස්සේ තමයි ඒ සිදුවීම පිළිබඳව විස්තර ලියලා තියෙන්නේ. එතකොට මේ අපි ගත්තොත් පුරාවිද්‍යා මූලාශ්‍ර. පුරාවිද්‍යා මූලාශ්‍ර කියන එක අදාළ සිද්ධියත් සමග සමකාලීනයි. මොකද පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර බොහෝ වෙලාවට ස්ථීර ගොඩනැගිලි ඊළඟට ශිලා ලේඛන මේ වගේ දේවල් මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතරට එනවා. දැන් ඒවා මේ පුරාවිද්‍යාත්මක සිද්ධි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සමකාලීනයි. ඒක නිසා අපි සාහිත්‍ය මූලාශ්‍ර සමග සංසන්දනය කරනකොට සාහිත්‍ය මූලාශ්‍රයට වඩා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වඩාත් විශ්වාසනීයයි. දැන් මේ පුරාවිද්‍යා මූලාශ්‍ර විශ්වාසනීය වීමට සාධකයක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ ප්‍රබන්ධ. ප්‍රබන්ධයක් කියන්නේ දැන් අපි දන්නවා ලේඛකයෙකුට යම්කිසි දෙයක් රචනා කරනකොට ඒ ලේඛකයාගේ රුචිකත්වය අනුව මේක මේ විවිධ විදියට ලියන්න පුළුවන්. දැන් එයා සමහර වෙලාවට මේ වෙච්ච සිදුවීමට වඩා වැඩිපුර දේවල් එකතු කරලා ලියන්නත් පුළුවන්. ඉතින් දැන් ඒ විදිහට බලනකොට
සාහිත්‍ය මූලාශ්‍රයක් කියපුවාම මේ සාහිත්‍ය මූලාශ්‍රයේ අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. නමුත් පුරාවිද්‍යා මූලාශ්‍ර කියන්නේ යම් සිද්ධියක් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන එක නැත්නම් වාර්තා කරන එක. නමුත් ගතෝ දිවයිනේ ඉතිහාසය අඛණ්ඩව ලියන්න යොදාගෙන තියෙන්නේ මේ සාහිත්‍ය මූලාශ්‍ර. මොකද ඉතිහාසය ඇවිල්ලා ලේඛනයක්. එතකොට ඒ කියන්නේ එතෙන්දී ඉතිහාසය ලියලා තියෙන්නේ සාහිත්‍ය මූලාශ්‍රයක් විදියට. දැන් අපි පොඩ්ඩක් කතා කරලා බලමු මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. දැන් මේ සාහිත්‍ය මූලාශ්‍ර කියන එකේ අපි කිව්වා කොටස් දෙකක් තියෙනවා. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. දැන් ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගැන කතා කරනකොට ලංකාවේ පැරණිතම කෘතිය වන්නේ දීපවංශයයි. එතකොට මේ දීපවංශය ලියවිලා තියෙනවා බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳලා මහසෙන් රජතුමාගේ රාජධානි සමයේ අවසානය දක්වා විස්තර. එතකොට මේ රටේ ඓතිහාසික තොරතුරු ශාසන ඉතිහාසය වගේ දේවල් මේ දීපවංශයට ඇතුළත් වෙලා තියෙනවා. නමුත් ඓතිහාසික කරුණු දීපවංශයේ ඇතුළත් කරලා තියෙන්නේ බොහොම අඩුවෙන්. එතකොට දැන් මේ දීපවංශ අපි දැන් ප්‍රශ්නයක් අහුවා ලංකාවේ පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය මොකක්ද කියලා උත්තරේ වෙන්නේ දීපවංශය. එතකොට මේ දීපවංශය රචනා කරපු කාලයට වඩා පස්සේ කාලෙකදී තමයි මහවංශය රචනා කරලා තියෙන්නේ. දීපවංශයට වඩා අඩු කෘතියක් විදිහට තමයි මහවංශය රචනා කරලා තියෙන්නේ. දැන් මේ මහාවංශය කියන කෘතිය අද දක්වාම රචනා වෙනවා. අද දක්වාම මේක කොටස් ගණනාවකින් යුක්තව ග්‍රන්ථයක් විදියට රචනා වෙනවා. එතකොට මේ ග්‍රන්ථයේ මුල් කොටස නැත්තම් මුල් මහාවංශය රචනා කරලා තියෙන්නේ අනුරාධපුර දික්සඳ සෙනවියා පිරිවනේ වාසය කරපු මහානාම කියන භික්ෂුන් වහන්සේ. එතකොට මේ උන්වහන්සේ මේ මුල් කොටස රචනා කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසත් 6 වෙනි සියවසත් අතර කියලා කියනවා. නමුත් බොහෝ දුරට මේක ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී කියලා තමයි අපි විශ්වාස කරන්නේ. එතකොට මේ මහා වංශයේ මුල් කොටස සහ දීපවංශයේ ඇතැම් තොරතුරු සමාන බවක් දක්වනවා. හරියට දීපවංශයේ ලියවිච්ච කොටස් මුලට ඇතුළත් කරලා මහවංශය ලිව්වා වගේ. මේකට හේතුවක් තියෙනවා. මහවංශය සහ දීපවංශය මේ මූලාශ්‍ර දෙකම රචනා කරද්දී සියලට්ට කතා මහවංශය, උත්තර විහාරට්ට කතා සහ විනයට්ට කතා කියන මුල් ග්‍රන්ථවල ආභාසය ලබා තියෙනවා. කොහොම වුණත් මහවංශයේ ලියවිච්ච කරුණු ශිලාලිපි සහ වෙනත් මූලාශ්‍ර මගින් තහවුරු කරලා තියෙනවා. ඒ නිසා මේ මහාවංශයේ ලියවිලා තියෙන කරුණු බොහෝ දුරට සත්‍ය කරුණු වශයෙන් පිළිගන්නවා. ඒ නිසා වඩා විශ්වාසනීය මූලාශ්‍රයක් විදියට මේ මහාවංශය අපිට සලකන්න පුළුවන්. එතකොට මේ මුල් මහාවංශය ලියවිලා තියෙන්නේ පාලි භාෂාවෙන්. ඊළඟට මේ මහාවංශයේ මුල් කොටස ලියවිලා සතවර්ෂ 4කට පස්සේ මෙම කෘතියේ සමහර කොටස් අර්ථ විවරණය කරන්න ටීකාවක් සම්පාදනය කරලා තියෙනවා. ඒ කෘතියට අපි කියනවා වංසත්තප්ප කාසිනිය කියලා.
ඔයගලගේ විභාග වලට කෙටි ප්‍රශ්න වලදී අහනවා මහා වංශයේ ටීකාව කුමක්ද? ඔයගලන්ට උත්තර 4ක් දීලා හරි උත්තරේ තෝරගන්න කියනවා. ඔකට මහා වංශයේ ටීකාව තමයි වංශත්තප්ප කාසිනිය. එතකොට මේ මොකද්ද මේ ටීකාවක් කියන්නේ? ටීකාවක් කියන්නේ විස්තරාත්මක කතාවක්. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා හෙළ අටුවා කියලා තියෙනවා. ටීකා ටිප්පණි මෙන්න මේ ආදි වශයෙන් මේ හැම දෙකින්ම අදහස් කරන්නේ විස්තරාත්මක කතා කියන එක. එතකොට මේ විස්තරාත්මක කතා වලට තමයි අපි කියන්නේ අටුවා ටීකා ටිප්පණි. ඊළඟට අපි ලංකා ඉතිහාසයේ අනුරාධපුර යුගයේ ඉඳලා මහනුවර යුගයේ දක්වා කතා කරනකොට දේශීය සාහිත්‍ය කෘති ගණනාවක් රචනා වෙලා තියෙනවා. බෝධි වංශය, ථූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය. දැන් මේ කෘති රජරට ශිෂ්ටාචාරය හදාරන්න හුඟක් ඉවාහල් වෙන වැදගත් වෙන පොත්. එතකොට මේ රටේ ශාසන ඉතිහාසය ගැන ලියවිලා තියෙනවා නිකාය සංග්‍රහය, දේශපාලන තොරතුරු ඇතුළත් කරලා ලියලා තියෙනවා රාජාවලිය. ඊළඟට කෝට්ටේ රාජ්‍ය කාලේ, මහනුවර රාජ්‍ය කාලේ ඉතිහාසය හැදෑරීමේදී අපිට හම්බ වෙනවා සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය. ඉතින් දැන් මේ හැම දෙයක්ම අපේ ඉතිහාස මූලාශ්‍ර. දැන් මොකද්ද මේ බෝධි වංශය කියන්නේ? බෝධි වංශයෙන් කියන්නේ ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය. ඊළඟට ථූප වංශයෙන් විස්තර කරනවා ලංකාවේ ස්තූප ගැන. ධාතු වංශයෙන් විස්තර කරනවා ශ්‍රී දළදාවේ ඉතිහාසය. මේ වගේ ශාසන ඉතිහාසය, දේශපාලන ඉතිහාසය සහ ආගමික අරමුණු සඳහන් කරලා ලියවිච්ච පොත් ගණනාවක් ලංකා ඉතිහාසය තුළ තියෙනවා. දැන් ඉතිහාසය ගොඩනැගීමට සාහිත්‍ය මූලාශ්‍ර යොදා ගැනීමේදී අපි මෙන්න මේ කරුණු ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොනවද මේ කරුණු? පළවෙනි එක මූලාශ්‍රය රචනා වූ කාලය. මොන කාල සීමාවේදීද මේ මූලාශ්‍රය රචනා වෙලා තියෙන්නේ? දෙවැනි එක මූලාශ්‍රය රචනා කළ කතුවරයා. ඊළඟ තුන්වෙනි කාරණය එම කතුවරයාගේ අරමුණු. හතරවෙනි කාරණය මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. ඊළඟට අපි කතා කරමු විදේශ සාහිත්‍ය මූලාශ්‍ර. ඔයගොල්ලෝ අපි දන්නවා ලංකාව අතීතයේ ඉඳලම විදේශ රටවල් සමග වෙළඳ සම්බන්ධතා පවත්වලා තියෙනවා. එතකොට අපි දන්නවා ලංකාවෙන් වෙළඳාමේ ගිහිලා තියෙනවා රෝමයට. රෝම වෙළෙන්දෝ ලංකාවට ඇවිල්ලා තියෙනවා. චීන වෙළෙන්දෝ ඇවිල්ලා තියෙනවා. අරාබි වෙළෙන්දෝ ඇවිල්ලා තියෙනවා. දකුණු ඉන්දියානු වෙළෙන්දෝ ඇවිල්ලා තියෙනවා. කාම්බෝජ කියන ප්‍රදේශයෙන් වෙළෙන්දෝ ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වෙළඳ සම්බන්ධතා නිසා මේ වෙළඳ කටයුතු වල යෙදුණු විදේශිකයෝ මේ රට ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් මේ විදේශිකයෝ ලියපු ඇතැම් පොත්වල ලංකාව ගැන ලියලා තියෙනවා. මේ විදේශික ලේඛකයන් අතර සමහරු ලංකාවට ඇවිල්ලා ලංකාවේ තොරතුරු සොයා බලලා ලංකාව ගැන විස්තර ලියලා තියෙනවා. චීන ජාතික පාහියන් භික්ෂුව, ඉබන් බතුතා, ජුවන් රුබේරෝ, ෆිලිප්පෝස් බැල්දියස්, රොබර්ට් නොක්ස්
මේ වගේ අය ලංකාවට ඇවිල්ලා තොරතුරු දැනගෙන Taman රචනා කළ පොත්වල ලංකාව ගැන සඳහන් කරලා තියෙනවා. ලංකාව ගැන සඳහන් කරලා තියෙනවා. දැන් මේ රොබර්ට් නොක්ස් ක්‍රිස්තු වර්ෂ 1641ත් 1720ත් අතර ජීවත් වූ පුද්ගලෙක්. එතකොට මේ රොබර්ට් නොක්ස් ඔහුගේ පියාත් සමග ඔහුගේ පියා නැව් කපිතන්වරේ අවුරුදු 14 දී පියත් එක්ක නැව් නැගිලා ඉන්දියාවට යන අතරමඟ ඔවුන්ගේ නැවට වෙච්ච අකරතැබ්බයක් නිසා ක්‍රිස්තු වර්ෂ 1659 දී ලංකාවට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ රොබර්ට් නොක්ස් ඇතුළු 16 දෙනෙක්ගෙන් සමන්විත පිරිස දෙවනි රාජසිංහ රජුරු තිරබාරයට අරන් තියෙනවා. එතන ඉඳලා අවුරුදු 19ක කාලයක් මේ රොබර්ට් නොක්ස් තිරකාරයෙක් විදියට ලංකාවේ වාසය කරලා කොහොම හරි අවසානයේ මන්නාරමේ අරිප්පු කියන ලන්දේසි බලකොටුවට ළඟා වෙලා එතනින් කොහොම හරි ලංකාවෙන් පැනගත්තා. එතකොට මේ පුද්ගලයා ක්‍රිස්තු වර්ෂ 1680 දී නැවත Tamanගේ උපන් රට වෙච්ච එංගලන්තයට ළඟා වෙලා තියෙනවා. එතකොට මේ එන අතරතුර අර ශ්‍රී ලංකාවේදී Taman ලැබුව අත්දැකීම් පදනම් කරගෙන ඔහු පොතක් රචනා කළා. An historical relation of the island of Ceylon. ඒ කෘතිය ඔහු 1681 දී ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ කෘතිය 17 වෙනි සියවසේ ශ්‍රී ලංකාවේ පැවති සමාජය තාමත්ම හොඳින් විස්තර කරලා තියෙනවා. එතකොට මේ පොත වර්තමානයේ පරිවර්තනයක් විදියට තියෙනවා එදා හෙළදිව කියන නමින්. එතකොට මේ එදා හෙළදිව කෘතියේ දෙවනි රාජසිංහ රාජධානි සමයේ මහනුවර ගැන ඉතාමත්ම වැදගත් තොරතුරු සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ රාජසභාවේ හිටිය ග්‍රීක තානාපතිවරයෙක්. ඔහු තමයි මෙගස්තීනිස්. මේ මෙගස්තීනිස් මේ ලංකාවට ඇවිල්ලා නැහැ. නමුත් ඔහු ලංකාව ගැන අසා තිබූ තොරතුරු ඇතුළත් කරලා ඔහු රචනා කළ පොතක් ඉන්දිකා කියලා පොතක්. මේ ඉන්දිකා කෘතියේ ඔහු ලංකාව ගැන සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ ප්ලීනිගේ නැචුරාලිස් හිස්ටෝරියා කියන ග්‍රන්ථයේ ප්ලීනි ලංකාව ගැන ලියලා තියෙනවා. ඊළඟට ග්‍රීක රෝමානුවෙක් වන ක්ලෝඩියස් ටොලමි ඔහුගේ භූගෝල ශාස්ත්‍රය කෘතියේ ලංකාව ගැන සඳහන් කරලා තියෙනවා. ඔහු තමන්ගේ ලෝකසිතියමේ තැප්‍රෝබේන් කියන නමින් ලංකාව සලකුණු කරලා තියෙනවා. ඊළඟට ඇරිස්ටෝටල් කියන පඬිවරයා ඔහුගේ ඩී මුන්ඩෝ කියන කෘතියේ ලංකාව ගැන සඳහන් කරලා තියෙනවා. ඊළඟට චීන ජාතික හියුන්සාං මේ භික්ෂුන් වහන්සේ වන්දනා කටයුතු සඳහා ඉන්දියාවට වැඩම කරලා තියෙනවා ක්‍රිස්තු වර්ෂ 629 දී. එතකොට උන්වහන්සේ වසර 10ක් වන්දනාවේ යෙදিলা තියෙනවා. එතකොට මේ උන්වහන්සේ තමන් ආසියාවේදී දුටු දේවල් වාර්තා කරලා තියෙනවා. හැබැයි හියුන්සාං භික්ෂුන් වහන්සේ ලංකාවට වැඩම කළේ නැහැ. නමුත් උන්වහන්සේ ඉන්දියාවේදී ශ්‍රී ලංකාව ගැන තමන්ට අහන්න ලැබුණු දේ කියලා තිබ්බා. එතකොට
ඔය උන්වහන්සේ ලියපු තොරතුරු ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසේ ලංකාවේ ඉතිහාසය හැදෑරීමට තාමත්ම වැදගත් මූලාශ්‍රයක් වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ මොනවද මේ සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන ප්‍රයෝජන. දැන් මේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් තියෙන ප්‍රයෝජන තමයි පළවෙනි එක මේ ඓතිහාසික කාලානුපිළිවෙල සකස් කරගන්න අපිට මේ සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රයෝජනවත් වෙනවා. දෙවැනි එක එක් අවදිවල දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික මෙන්න මේ එක් අවදිවල දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මේ සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රයෝජන වෙනවා. ඊළඟ තුන්වෙනි කාරණය එක මූලාශ්‍රයකින් ලැබෙන තොරතුරු තව මූලාශ්‍රයක් මගින් සනාථ කරගන්න පුළුවන්. මොකද ඒවයි අතර අන්තර් බැඳීමක් තියෙනවා. ඒකට එකක ලියවෙන දේ තව එකකින් තහවුරු කරගන්න පුළුවන්. ඊළඟ හතරවෙනි එක රටක විදේශීය සම්බන්ධතා අධ්‍යයනය කිරීමට මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද අපේ ශ්‍රී ලංකාව අතීතයේදී සම්බන්ධතා පැවැත්වූ රටවල් පිළිබඳ අපිට විශේෂයෙන්ම දැනගන්න පුළුවන් මෙන්න මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර මගින්. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපි මේ සාහිත්‍ය මූලාශ්‍ර සම්බන්ධව මේ දැනගන්න තියෙන්නේ. ඒකට ප්‍රධාන වශයෙන් අපි කිව්වා මේ සාහිත්‍ය මේ ඓතිහාසික මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එයින් මේ ප්‍රධාන කොටස් දෙක වන්නේ සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. ඒකට සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර වශයෙන්. ඊළඟට මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර තවත් අනු කොටස් දෙකකට බෙදෙනවා. පද්‍ය සාහිත්‍ය සහ ගද්‍ය සාහිත්‍ය වශයෙන්. ඒකට අපි කිව්වා කාව්‍යමය ස්වරූපෙන් ලියවිච්ච වලට තමයි පද්‍ය සාහිත්‍ය කියන්නේ. කතාන්දර නැත්නම් නවකථා ස්වරූපයෙන් ලියවිච්ච වලට අපි කියනවා ගද්‍ය සාහිත්‍ය කියලා. එතකොට මේ ගද්‍ය සාහිත්‍ය අතර තියෙනවා පාලි ගද්‍ය ග්‍රන්ථ. අපි දන්නවා මුල් කාලේ ලංකාවේ මේ ගද්‍ය රචනා වෙලා තියෙන්නේ පාලි භාෂාවෙන්. දන්නවා දීපවංශය, මහාවංශය අපේ ප්‍රධාන ග්‍රන්ථ ඒවත් රචනා වෙලා තියෙන්නේ පාලි භාෂාවෙන්. එතකොට පාලි භාෂාවෙන් රචනා වෙච්ච ග්‍රන්ථ අතර විසුද්ධි මාර්ගය, සමන්ත ප්‍රාසාදිකාව, ධම්මපදට්ට කතා, පාලි තූප වංශය, පාලි බෝධි වංශය, හත්වනගල්ල විහාර වංශය. එතකොට මුල් ගද්‍ය නිර්මාණ පාලි භාෂාවෙන් නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට සංස්කෘත ග්‍රන්ථ තිබිලා තිනවා. ජානකී හරණය, සාරාර්ථ සංග්‍රහය. ඊළඟට තියෙනවා සිංහල ගද්‍ය සාහිත්‍යය. එතකොට සිංහල ගද්‍ය සාහිත්‍යයේ තියෙනවා සිංහල භාෂාවෙන් ලියවෙච්ච තියෙනවා. ඒ අතරට එකතු වෙලා තියෙනවා පාලි භාෂාවෙන් මුලින් රචනා කරපු ග්‍රන්ථ පසුව සිංහල භාෂාවට පරිවර්තනය කරලා. ඊළඟට විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර තියෙනවා විදේශීය ග්‍රන්ථ. එතකොට මෙතන රචනා වෙච්ච ග්‍රන්ථ තියෙනවා උතුරු ඉන්දියානු ග්‍රන්ථ. දිව්‍යාවදානය, රාමායනය, කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය. මේවා උතුරු ඉන්දියානු ග්‍රන්ථ. දැන් මේවා වල ලංකාව ගැන සඳහන් වෙලා තියෙනවා. ඊළඟට දකුණු ඉන්දියානු ද්‍රවිඩ ග්‍රන්ථ. සීලප්පදිකාරම්, මණිමේකලායි, ඊළඟට පට්ටින්නප්පාලේ.
දැන් මෙන්න මේ වගේ දකුණු ඉන්දියානු ග්‍රන්ථවල ලංකාව ගැන සඳහන් වෙලා තියෙනවා. ඊළඟට කාශ්මීරයේ රාජතරංගනිය. ඊළඟට තායිලන්තයේ ජිනකාලමාලි කෘතිය. මේවා වලත් මේ ලංකාව පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඊළඟට විදේශ සංචාරකයන්ගේ වාර්තා. කොට මේ යටතේ චීන ජාතික පාහියන් භික්ෂුවගේ වාර්තාව තියෙනවා. උන්වහන්සේ ක්‍රිස්තු වර්ෂ 410ත් 414ත් අතර කාලේ අපේගිරි විහාරයේ නැවතිලා උන්වහන්සේ ලංකාව ගැන එන ආර්ය ජනාවාස පිහිටුවීමේ සිට ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස දක්වා ලංකාවේ ඓතිහාසික තොරතුරු රැසක් තමන්ගේ ගමන් විස්තරයේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට හියුන්සාං භික්ෂුවගේ ශ්‍රමණ වෘත්තාන්තය. එතකොට උන්වහන්සේ ලංකාවට ඇවිල්ලා නැහැ. නමුත් උන්වහන්සේ ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා. ඉන්දියාවේ ඉඳලා ලංකාව ගැන අහලා තිබිච්ච තොරතුරු උන්වහන්සේ වාර්තා කරලා තියෙනවා. ඊළඟට මෙගස්තීනිස්ගේ වාර්තාව. එතකොට මෙගස්තීනිස් ඇවිල්ලා චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජ්‍යයේ ග්‍රීක තානාපතිවරයා. එතකොට මේ මෙගස්තීනිසුත් ලංකාව ගැන අහලා දැනගත්ත තොරතුරු රැසක් වාර්තා කරලා තියෙනවා. ඊළඟට මාකෝ පෝලෝ. එතකොට මේ අය මේ වැනීසියේ ඉඳලා ඇවිල්ලා තියෙන ඉතාලියේ වැනීසියේ ඉඳලා. එතකොට මේ මාකෝ පෝලෝ ඇවිල්ලා තියෙනවා කියලා විශ්වාස කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1270වත් 75ත් අතර කාලේ. එතකොට ඔවුන්ගේ ගමන් විස්තරේ ඔවුන් ලංකාව හඳුන්වලා දීලා තියෙනවා ලෝව රමණීය දිවයින විදියට. ඊළඟට අරාබියෙන් ඇවිල්ලා තියෙනවා ඉබ්බන් බතුතා. එතකොට ඉබ්බන් බතුතාගේ දේශාටන වාර්තාවේ ලංකාව ගැන සඳහන් වෙනවා. පෘතුගීසි ජාතික ජුවන් රුබේරෝගේ ලංකා ඉතිහාසය පුරාවෘත්තයේ ලංකාව ගැන සඳහන් වෙනවා. ඊළඟට ඕලන්ද ජාතික පිලිප්පුස් බැල්දියස් කියන දේවගැතිවරයා ලංකා පුරාවෘත්තය ග්‍රන්ථයේ මේ ලංකාව ගැන විස්තර ලියලා තියෙනවා. ඊළඟට ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් තමන්ගේ පොතේ ලංකාව ගැන විශාල විස්තරයක් ලියලා. දැන් ඔන්න ඔය විදිහට තමයි සාහිත්‍ය මූලාශ්‍ර කොටස. ඊළඟට අපි යනවා උත්ම කොටසකට පුරා විද්‍යාත්මක මූලාශ්‍ර. කොට මොනවද මේ පුරා විද්‍යාත්මක මූලාශ්‍ර? පුරා විද්‍යාත්මක මූලාශ්‍ර ගණයට අයිති වෙනවා අභිලේඛන, කාසි, නටබුන්, චිත්‍ර, මූර්ති, පුරාවස්තු. එතකොට මේ අභිලේඛන කියන එකට පොදුවේ ශිලාලේඛන, පුවරු, බිත්ති, තඹතහඩු, රන්තහඩු, දැව හා විවිධ භාජන ආදී ලියා ඇති පැරණි ලේඛන හඳුන්වන්න පුළුවන්. දැන් මේ වලින් කළුගල් වල ලියලා තියෙන ලේඛන වලට අපි කියනවා ශිලා ලේඛන නැත්නම් සෙල් ලිපි කියලා. එතකොට මේ යටතේ මේ සෙල් ලිපි යටතේ අපිට මුලින්ම කතා කරන්න පුළුවන් ලෙන් ලිපි. එතකොට මේ රටේ පැරණිම ලෙන් ලිපි තමයි බ්‍රාහ්මීය ශිලාලේඛන නැත්නම් බ්‍රාහ්මීය ලිපි. එතකොට මේ බ්‍රාහ්මීය ලිපි මේවයි ප්‍රධාන වශයෙන් ලියලා තිබිලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට ලෙන් පිදීම ගැන. එතකොට අපි දන්නවා ලංකාවට බුද්ධ ආගම ආවට පස්සේ ලංකාවේ පුරවැසියන් වැඩි වශයෙන් කියන්නේ ලංකාවේ පුරවැසියන් විශාල වශයෙන් බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා තියෙනවා. බුද්ධ ශාසනයට ඇතුල් වෙලා තියෙනවා. කොට මේ විදිහටම එකපාරට භික්ෂුන් වහන්සේලා 500ක්
මහාන වුණාම දැන් මේ අයට මේ ඒ කාලේ මේ පන්සල් තිබුණේ නැහැ. හැමෝටම වැඩ වාසය කරන්න පන්සල් තිබුණේ නැහැ. ඒ නිසා ඒ කාලේ හිටපු රජවරු මොකද කළේ? මේ අයව එක් එක් ගම් ප්‍රධානීන්ට බාර දුන්නා. ඔවුන්ට පුද සත්කාර කරලා රැක බලා ගන්න. එතකොට මේ භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළේ ලෙන් වල. එතකොට මේ ලෙන් භික්ෂුන් වහන්සේලාගේ වාසයට සකස් කරනකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ගල් ගුහාවල වර්ෂා කාලයේදී අර ගල් ගුහාව උඩට වැටෙන වතුර මේ ගල් ගුහාව ඉදිරියට වැක්කිරෙනවා. මේ වැක්කිරෙන එක වළක්වන්න මේ අපේ පැරැන්නෝ මොකද කරලා තියෙන්නේ? ඒ ගල් ගුහාවල ඉදිරියේ ඇතුල් වෙන කොටසේ ඉහළින් ඒ කියන්නේ ගල් ගුහා දොරටුවට ඉහළින් පීල්ලක් වගේ කොටසක් ඒ කළු ගලේ කොටලා තියෙනවා. ඒ කියන්නේ අර වැටෙන වතුර එකපාරට පහළට වැක්කිරෙන්නේ නැති වෙන්න මේ වතුර දෙපැත්තට ගලාගෙන යන විදිහට පීල්ලක් වගේ මේ ගල් ගුහා දොරටුව උඩින් සලකුණු කරලා තියෙනවා. මේකට අපි කියනවා කටාරමක් කියලා. එතකොට මේ කටාරම උඩ තමයි මේ ලෙන් ලිපිය ලියලා තියෙන්නේ. ඒතකොට හුඟක් වෙලාවට මේ ලෙන් ලිපියේ ලියලා තිබිලා තියෙන්නේ මේ ගල් ගුහාව මේ භික්ෂුන් වහන්සේට පූජා කරපු ගම් ප්‍රධානියාගේ නම. එතකොට මේ ගම් ප්‍රධානියා තමයි මේ භික්ෂුන් වහන්සේට රැකවරණය සහ සත්කාර කරලා තියෙන්නේ. ඉතින් දැන් මුල් කාලේ ඔය ගල් ගුහා කටාරම් උඩ ලියලා තිබිච්ච ලිපි ලියලා තිබිලා තියෙන්නේ බ්‍රාහ්මී අක්ෂර වලින්. ඒකට බ්‍රාහ්මී අක්ෂර තමයි ලංකාවේ පැරණිම අක්ෂර විදියට සලකන්නේ. ඊළඟට පර්වත ලිපි. මොකද මේ පර්වත ලිපි කියන්නේ? විශාල ගල් පර්වතයක් මත ලියපු ලිපි වලට අපි කියනවා පර්වත ලිපි කියලා. එතකොට උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් ගඩ්ලාදෙණියේ. ගඩ්ලාදෙණි විහාරයේ පිහිටලා තියෙන ලොකු කළු ගල් පර්වතයක් උඩ ඒ විහාරය පිහිටි ප්‍රදේශෙ නෙමෙයි මේ ගල් පර්වතයේ බෑවුම් ප්‍රදේශයේ ලිපියක් ලියලා තියෙනවා. ඒ පර්වතයේ මත ලිපියක් ලියලා තියෙනවා. සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන්. අනේ ඒ වගේ ලිපි වලට අපි කියනවා පර්වත ලිපි කියලා. ඊළඟට පුරාණයේ රජවරු තමන්ගේ පණිවිඩ රටවැසියන්ට දැන්වේ. එහෙම නැත්නම් මොනවා හරි නීතියක් පැනවුවාම මේ නීතිය මේ රටවැසියන්ට දැනගන්න ලිව්වේ පුවරු වල. මේ පුවරු කලින් සකස් කරගත්තු ගල් පුවරු ඒවා රටේ විවිධ ස්ථානවල රජවරුන් විසින් තැන්පත් කෙරෙව්වා. ඒවත් කළු ගල් වල ලියපුවා. ඒවලට අපි කියනවා පුවරු ලිපි කියලා. ඊළඟට තවත් ලිපි වර්ගයක් තියෙනවා ටැම් ලිපි. මේ ටැම් ලිපි ඇවිල්ලා ගල් කණු වල සමහර වෙලාවට ඒවා නීති රීති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජතුමාට දැන්විය යුතු යම් පණිවිඩයක් වෙන්න පුළුවන්. ඉතින් දැන් මේවත් තැන් වල මේ ටැම් ලිපි හිටවලා තිබිලා තියෙනවා. ඒකට මේ ටැම් ලිපි වල බොහෝ දුරට තිබිලා තියෙන්නේ නම් නීති රීති කියලා තමයි කියන්නේ. ඊළඟට ආසන ලිපි. ආසන ලිපි කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සමහර මේ මල් ආසන සකස් කරලා තියෙනවා මේ කළු ගල් වලින්. එතකොට ඒවා මත යම් කිසි පණිවිඩයක් ලියනවා. එතකොට ඒවලට අපි කියනවා ආසන ලිපි කියලා.
ඊළඟ වර්ගය තමයි කතිකාවත්. මේ කතිකාවත් කියන්නේ යම් එකඟතාවයන්. එතකොට මේවා ලියලා තියෙන්නේ මේ කළුගල් මත. ඒකට උදාහරණයක් විදියට කියන්න පුළුවන් පොළොන්නරු කතිකාවත සහ දඹදෙණිය කතිකාවත. ඊළඟ මේ අභිලේඛන වර්ගය තමයි සන්නස්පත්‍ර. එතකොට මේ සන්නස්පත්‍ර ගත්තහම බොයලාට මේ කළු ගලින් සකස් කළ පුවරු මත ලියපු ලිපිත් තියෙනවා. අන්පත් මත ලියපුවක් තියෙනවා. තඹපත් මත ලියපුවා තියෙනවා. තල්කොළ මත ලියපුවා තියෙනවා. එතකොට අපි ගත්තොත් පොළොන්නරුව ගල්පොත ශිලාලේඛනය. මේක මේ සාමාන්‍යයෙන් මේ පුස්කොළ පොතක හැඩයට තමයි මේක සකස් කරලා තියෙන්නේ. එතකොට මේක නිශ්ශංක මල්ල රජතුමා විසින් කරවපු එකක්. එතකොට ඒකෙත් යම්කිසි පණිවිඩයක් තමයි ලියලා තියෙන්නේ. ඊළඟට මේ වල්ලිපුරම් රන් සන්නස. එතකොට මේක මේ වසභ රජතුමාගේ කාලේ තමයි මේ වල්ලිපුරම් රන් සන්නස ලියලා තියෙන්නේ. එතකොට මේකෙන් මේකේ ලියලා තිබිලා තියෙන්නේ යාපනයේ ප්‍රදේශයේ මේ ප්‍රාදේශීය පාලකයෙකුට ලියපු දෙයක්. එතකොට මේ වල්ලිපුරම් රන්සන්නසෙන් ඔප්පු වෙන දෙයක් තමයි යාපනයේ ප්‍රදේශය අනුරාධපුර රාජධානියේ ප්‍රාදේශීය පාලන ඒකකයක් කියලා. ඊළඟට තඹපත්. කියන්නේ තඹපත්‍රයක යම් කිසි දෙයක් ලියලා තියෙන එක. ඒකට උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් පනාකඩුව තඹසන්නස. මේ පනාකඩුව තඹසන්නස ලියවලා තියෙන්නේ පළවෙනි විජේබහු රජතුමා විසින්. එතකොට මේ පළවෙනි විජේබහු රජතුමා තමන්ට උදව් කරපු දකුණේ ජනප්‍රධානියෙකුට කෘතගුණ සලකන්න තමයි මේ පනාකඩුව තඹසන්නසේ සඳහන් කරුණු ලියලා තියෙන්නේ. එතකොට මේ බුදල්නා නැත්තම් බුද්ධරාජ කියන සෙනවියා හා සම්බන්ධ විස්තරයක් තමයි මේ තඹපතේ ලියලා තිබිලා තියෙන්නේ. ඊළඟට තල්කොළ, වැටකේ, දැව මේ වගේ මාධ්‍යත් මේ සන්නස්පත්‍ර ලියන්න යොදාගෙන තියෙනවා. විශේෂයෙන් දැව මාධ්‍යයෙන් සන්නස්පත්‍ර සකස් කරපුවා ඇම්බැක්ක දේවාලයේදී දකින්න පුළුවන්. ඊළඟ එක නානක මූලාශ්‍ර. අද මේ නානක මූලාශ්‍ර කියන්නේ. නානක මූලාශ්‍ර කියන්නේ කාසි. කොට ලංකාවේ කාසි වර්ග දෙකක් හම් වෙලා තියෙනවා. කියන්නේ දේශීය කාසි සහ විදේශීය කාසි. විශේෂයෙන්ම අපි ගත්තොත් ලංකාවෙන් හමු වෙච්ච පැරණිතම කාසිය කියලා හඳුන්වන්නේ කහාපන කාසි. එතකොට පුරාණ එහෙම නැත්නම් දරණ කියලා ඒ කාසි වලට කියලා තියෙනවා. ඊළඟට ස්වස්තික කාසි, ලක්ෂ්මී කාසි වගේ කාසිත් පොළොන්නරු රාජධානි සමයේදී තඹමස්සත් කාසි විදියට මේ රටේ භාවිතා කරලා තියෙනවා. ඒකට මේ කාසි රට තුලම නිෂ්පාදනය කරලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ කාසි වලින් රටේ ආර්ථික තත්ත්වය ගැන බොහෝ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබිලා තියෙනවා. ආර්ථික සමෘද්ධිය තිබිච්ච කාලවල රන් කාසි නිකුත් කරලා තියෙනවා. ඊට වඩා අඩු කාලවලදී රිදී කාසි පාවිච්චි කරලා තියෙනවා. ආර්ථික අතින් දුර්වල කාලවල තඹ කාසි පාවිච්චි කරලා තියෙනවා. ඒකට මේවායේ ඒ විතරක් නෙමෙයි මේ සමහර මේ කාසි වල
ඒ යුගවල රජකම් කරපු රජවරුන්ගේ සන්නාම යොදලා තිබිලා තියෙනවා. ඉතින් මේ කාසි වලින් රටේ ආර්ථික සමෘද්ධිය, ඒ වගේම රටේ සිටිය පාලකයා කවුද, මේ වගේ විස්තර සොයා ගැනීමේ හැකියාව තිබිලා තියෙනවා. ඊළඟට විදේශීය කාසි විශේෂයෙන්ම ලංකාවේ හමු වෙලා තියෙනවා රෝම කාසි, චීන කාසි සහ ඉන්දියානු කාසි. ඉතින් බොහෝ වෙලාවට ලංකාව සමග වෙළඳාම් කරපු රටවල් පිළිබඳ අවබෝධයක් ගන්නත් මේ කාසි උපකාරී වෙනවා. බොහෝ වෙලාවට මේ විදේශීය කාසි හමු වෙලා තියෙන්නේ පැරණි වරායන් ආශ්‍රිත ප්‍රදේශවලදී. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොඩවාය කියන ස්ථානයෙන් මේ කාසි හමු වෙලා තියෙනවා. ඊළඟට මෙවලම්. එතකොට මේ මෙවලම් ගණයට අයිති වෙනවා හුඟක් වෙලාවට මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ. ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා භාවිත කරපු ගල් ආයුධ, මැටි බඳුන්, ලෝහ ආයුධ, ලෝහ බඳුන් මේ වගේ දේවල් ලංකාවේ යම් යම් ස්ථානවලින් හමු වෙලා තියෙනවා. දැන් බොහෝ වෙලාවට ලිඛිත ඉතිහාසයක් නොමැති ප්‍රාග්ඓතිහාසික යුගය ගැන කරුණු හොයාගන්න උපකාරී වෙලා තියෙන්නේ මෙන්න මේ ගල් ආයුධ සහ මැටි බඳුන්. ඊළඟට නටබුන්. දැන් අපි ලංකාවේ පැරණි රාජධානි විශේෂයෙන්ම පොළොන්නරුව, අනුරාධපුරය වගේ ප්‍රදේශවලට ගියාම අපිට දකින්න තියෙනවා දාගැබ්, ගල්කණු, වැව් පොකුණු වගේ නටබුන් ස්ථාන. එතකොට දැන් හුඟක් වෙලාවට මේ ස්ථාන දැන් බොහෝ වෙලාවට කැලෑවෙන් වට වෙලා මේවා වනගත වෙලා තියෙන්නේ. හුඟක් වෙලාවට මේ වනාන්තර ආශ්‍රිතව තමයි මේ හුඟක් මේ නටබුන් දකින්න තියෙන්නේ. ඉතින් මේ නටබුන් විශේෂයෙන්ම ගත්තොත් අනුරාධපුරයේ රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය මේ වගේ මහා ස්තූප පෙන්눔 කරනවා ඒ යුගවල සිටි ආදී සිංහලයන්ගේ විස්මිත හැකියාවන්. එතකොට වැව් කර්මාන්තය, එතකොට මේ වැව්වල සොරෝව යොදා තියෙන ආකාරය, වැව් බැම්ම නිර්මාණය කරලා තියෙන ආකාරය. එතකොට මේවෙන් අපිට එදා මේ හෙළයේ සිංහලයන් සතුව තිබූ විශිෂ්ට දක්ෂතා, වාස්තු විද්‍යාත්මක හැකියා අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඊළඟට පැරණි චිත්‍ර මූර්ති කැටයම්. විශේෂයෙන්ම මේ චිත්‍ර වලින් අපිට අතීත ජනතාවගේ ඇඳුම් පැළඳුම්, ඒ අය පාවිච්චි කරපු ආභරණ, ඒ අය පරිහරණය කරපු දේවල්, ඒ අයගේ වර්ණ භාවිතය, ආගමික විශ්වාස මේ වගේ බොහෝ තොරතුරු අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සීගිරි චිත්‍ර. මේ සීගිරි චිත්‍රවල එදා කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් වල ස්වභාවය, ආභරණ, කොණ්ඩමෝස්තර, රූපලාවන්‍ය කටයුතු වැනි අංශ කීපයක් ගැනම තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට දිඹුලාගල, ඉවංක පිළිමගය, මහනුවර යුගයේ චිත්‍ර මේවයින් අපිට ඒ යුගවල මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම්, ජීවන රටා ආදිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
ඊළඟට මූර්ති යටතේ අපි දන්නවා අනුරාධපුරයේ මහා මෙවුනාවේ තියෙනවා සමාධි බුදු පිළිමය. ඊළඟට කලාවැව ඉදිරියේ තියෙනවා අවකන බුදු පිළිමය. එතකොට මේ තොළුවිල බුදු පිළිමය, ගල් විහාරයේ බුදු පිළිම මේවායින් පෙන්눔 කරනවා ලාංකීය කැටයම් ශිල්පියාගේ නැත්නම් මූර්ති ශිල්පියාගේ දක්ෂතා. අපි ගත්තොත් සමාධි බුදු පිළිමය බුදුන් වහන්සේගේ කරුණා ගුණය තාම මනවින් ඉස්මතු කරන බුදු පිළිමයක් විදියට මේ සමාධි බුදු පිළිමය හඳුන්වන්න පුළුවන්. ඒ වගේ අවකන බුදු පිළිමය, තොළුවිල බුදු පිළිමය, ගල් විහාරය. ඉතින් මේ බුදු පිළිම ගත්තාම මේවායේ විවිධ වර්ග තියෙනවා. පූර්ණ උන්නත බුදු පිළිම තියෙනවා. ඊළඟට හිටි පිළිම තියෙනවා. දැන් අවකන පිළිමය කියන්නේ හිටි පිළිමයක්. සමාධි පිළිමය සහ තොළුවිල පිළිමය කියන්නේ හිඳි පිළිමයක්. ඊළඟට ගල් විහාරයේ තියෙනවා හිටගෙන ඉන්න එක බුදු පිළිමයක් තියෙනවා. ඉඳගෙන ඉන්න බුදු පිළිම දෙකක් තියෙනවා. ඊළඟට සැතපෙන බුදු පිළිමයක් තියෙනවා. එතකොට ඊළඟට කැටයම් ගත්තොත් මේ කැටයම් අතර තියෙනවා සඳකඩ පහන, කොරවක්ගල, මුරගල්, ඊළඟට ඉසුරු මුනියේ කැටයම්. එතකොට මේ සඳකඩ පහන කියන්නේ අර්ධ වෘත්තයක හැඩයට නිර්මාණය කරපු ගල් කැටයමක්. එතකොට මේවායේ මේ සඳකඩ පහන අධ්‍යයනය කිරීමේදී අපිට පේනවා මේවායේ ඒ යුගවලට අනන්‍ය ලක්ෂණ දකින්න පුළුවන්. දැන් අපි උදාහරණයකට ගත්තොත් අනුරාධපුර යුගයේ සඳකඩ පහනේ මැදේ නෙළුම් මල් අර්ධ නෙළුම් පුෂ්පය තියෙනවා. ඊට පස්සේ තියෙනවා සත්වාවලියක්. මේ සත්වාවලියේ ඉන්නවා ඇත්, අස්, ගව, සිංහ කියන සතුන් එකා පසුපස එකා ජංගම විලාසයකින් නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි පොළොන්නරු යුගයට යනකොට පොළොන්නරු යුගයේදී සඳකඩ පහනින් ගවයාගේ රූපය ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම සිංහයාගේ රූපයත් ඉවත් කරලා තියෙනවා. ඊළඟට ඇත් අස් කියන සත්ව දෙගොල්ල විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් අනුරාධපුරයේදී මේ සතුන් 4 දෙනාම එකා පසුපස එකා යන විදියට තමයි නිර්මාණය කරලා තිබුණේ. නමුත් පොළොන්නරුවේදී මේ සතුන් වෙනම තීරුවල යොදා තියෙනවා. ඒ කියන්නේ ඇතුන් ටික එක තීරුවක එකා පසුපස එකා යන විදියට, අශ්ව ටික තව තීරුවක එකා පසුපස එකා යන විදියට. ඊළඟට බුදු පිළිම වල චීවරය ගත්තොත් අනුරාධපුර බුදු පිළිම වල චීවරයේ රැලි දක්වලා තියෙන්නේ තනි රේඛාවකින්. දැන් අවකන බුදු පිළිමේ බැලුවත් ඒ විදියමයි. නමුත් අපි පොළොන්නරුවේ ගල් විහාරයේ බුදු පිළිම නිරීක්ෂණය කළොත් ඒවායේ තියෙන්නේ සමාන්තර රේඛා යුගලයක්. අර අනුරාධපුරයේ තියෙන තනි රේඛාව වෙනුවට රේඛා යුගලයක් යොදලා තියෙනවා පොළොන්නරුවේ බුදු පිළිම වල චීවරේ. ඒකට අපි මහනුවර යුගයේ බැලුවොත් මහනුවර යුගයේ බුදු පිළිම වල චීවරය දිය රැල්ලක් ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට අපි කොරවක් ගල ගත්තොත් මේ කොරවක් ගලෙත් විවිධ සත්ව රූප ඇතුල් කරලා තියෙනවා. සිංහ රූප තියෙනවා, අලින්ගේ රූප තියෙනවා, ඊළඟට මකර රූප නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට ඉසුරු මුනියේ කැටයම් ගත්තාම ඉසුරු මුනියේ තියෙනවා 5 වෙනි සියවසේ නිර්මාණය කරපු කැටයම්, 7 වෙනි සියවසේ නිර්මාණය කරපු කැටයම්. 5 වෙනි සියවසේ කැටයම් ගත්තොත් ඉසුරු මුනියේ පෙම් යුවල, ඊළඟට ඉසුරු මුනියේ
රජපෞල. දැන් මෙන්න මේ කැටයම් පස්වෙනි සියවසේ නිර්මාණය කරපු කැටයම්. ඒවායේ තියෙන්නේ গুপ্ত කලා සම්ප්‍රදාය. දැන් ඔයගොල්ලන්ට මේ 10 වෙනි පන්තියේ වාර විභාගවලදී ඊළඟට 11 වෙනි පන්තියේ වාර විභාගවලදී පළවෙනි ප්‍රශ්නයේ ආ කොටසේදී රූපයක් දීලා ප්‍රශ්නයක් අහනවා. දැන් එතකොට දැන් ඒකේද අපි හිතමු උදාහරණයකට දැන් ඔයගොල්ලන්ගේ ඔය 10 ඉතිහාසයේ අච්චු පොතේ මුල් පිටුවේ තියෙනවා මිනිසා සහ අශ්ව හිස කැටයම. දැන් ඒකෙන් අහන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ මේ පින්තූරේ දීලා පළවෙනි ප්‍රශ්නේ විදියට අහන්න පුළුවන් මේ රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? එතකොට මේකේ අපි පෙන්වන්න ඕනේ අපි මේ රූපය අඳුරගත්තයි කියලා. එතකොට මේ රූපයෙන් පෙන්눔 කරන්නේ මිනිසා සහ අශ්ව හිස කැටයම. මෙය පිහිටා ඇති ස්ථානය ඉසුරුමුණිය විහාරය. මේන් නිරූපණය වන කලා සම්ප්‍රදාය. මේක හුඟක් වෙලාවට මේ චිත්‍ර විෂය හදාරන ළමයි නම් මේ කැටයම් ඒ විෂයේදී හදාරන නිසා ඒ අයට අවබෝධයක් තියෙනවා. නමුත් සංගීත නැටුම් වගේ විෂයන් කරන අයට මේ සම්බන්ධව අවබෝධයක් නැහැ. දැන් ඉසුරු මුනියේ කැටයම් වල පෙම් යුවල කැටයම සහ රජපෞල කියන කැටයම පස්වෙනි සියවසේදී නිර්මාණය කරලා තියෙන්නේ. ඒවා නිර්මාණය කරලා තියෙන්නේ গুপ্ত කලා සම්ප්‍රදායෙන්. එතකොට මිනිසා සහ අශ්ව හිස කැටයම සහ ඇත්රූප කැටයම් නිර්මාණය කරලා තියෙන්නේ 7 වෙනි සියවසේ. එතකොට මේ 7 වෙනි සියවසේ නිර්මාණය කරපු කැටයම් වල තියෙන්නේ පල්ලව කලා සම්ප්‍රදාය. එතකොට ඒ කියන 7 වෙනි සියවසේදී ලංකාවත් ඉන්දියාවේ පල්ලව රාජ්‍යයත් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. ඒ නිසා මේක පල්ලව කලා සම්ප්‍රදාය නිර්මාණ 7 වෙනි සියවසේදී ලංකාව තුර බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අපි පුරා විද්‍යා මූලාශ්‍ර පිළිබඳවත් ඒ විදිහට හැඳින්වීමක් කළා. එතකොට මේ ඉතිහාසය ඉගෙන ගැනීමෙන් තියෙන ප්‍රයෝජන මොනවද? මොකද්ද මේ ඉතිහාසයේ මේ පරණ දේවල් ඉගෙනගෙන මොකද්ද තියෙන ප්‍රයෝජනේ? පළවෙනි ප්‍රයෝජනේ තමයි තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. ඊළඟ දෙවැනි කාරණේ තමයි අතීත අත්දැකීම් මගින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතය ගොඩනැගීම. තුන්වෙනි එක තමයි රටේ ජාතික අනන්‍යතාව හඳුනා ගැනීම. හතරවෙනි එක මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනැගීම. අන්‍ය සංස්කෘතින්ට ගරු කිරීමට පුරුදු වීම. ඊළඟ එක විවිධ මත ඉවසීමට පුරුදු වීම. ඉතින් මේ ලංකාවට දීර්ඝ ඉතිහාසයක් හිමි වෙලා තියෙනවා. ඉතින් මේ අතීත ජනගහන ව්‍යාප්තිය මේ රට ජීවත් වෙච්ච ජන සංඛ්‍යාව දැන් මේවයේ දිහා බලනකොට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වශයෙන් අද අපිට ඉතිරි වෙලා තියෙන්නේ ගල් කණු ලෝහ පිලිස්සු මැටි වගේ කල් පවතින අමුද්‍රව්‍ය වලින් කළ නිර්මාණ විතරයි. අපි පොළොන්නරුවට ගිහිල්ලා පොළොන්නරුවේ පරාක්‍රම බහුව රජමාලිගාව බැලුවොත් ඒකේ ඉතුරු වෙලා තියෙන්නේ අර ගඩොල් වලින් නිර්මාණය කරපු කොටස විතරයි. නමුත් අපි පොළොන්නරුව කෞතුකාගාරය බැලුවොත් ඒකේ ආකෘතියක් තියෙනවා
මේ මහා පරාක්‍රම බාහු රජුරුවන්ගේ මාලිගාව තට්ටු 7කින් නිර්මාණය වෙච්ච එකක් කියලා. නමුත් අර ලී වලින් නිර්මාණය වෙච්ච කොටස් නිර්මාණය කරපු කොටස් දැන් විනාශ වෙලා තියෙන්නේ. නමුත් අර ගඩොල් බැමි අද සහ කළු ගල් බැමි අදටත් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් දැන් මේ වගේ තැනක් තිබුණා කියලා හරි අපිට දැනගන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ මූලාශ්‍ර විතරයි. ඉතින් දැන් මේ රටේ ශීඝ්‍ර නාගරික ජනාවාස ව්‍යාප්ති සිද්ධ වෙනවා. අලුතෙන් පාරවල් හදනවා. ඊළඟට හයිවේ හදනවා. පාරවල් පළල් කරනවා. ගොඩනැගිලි ඉදිරි කරනවා. කෘෂිකාර්මික කටයුතු සඳහා බිම් හෙලිපෙලි කරනවා. ඉතින් සමහර වෙලාවට මේ වාගේ ක්‍රියාදාමයන්දී මේ වටිනා මූලාශ්‍ර විනාශ වීමට හැකි අවස්ථා තියෙනවා. ඉතින් මේ ඓතිහාසික ස්ථාන ස්මාරක පුරාවස්තු අද අපිට දකින්න තියෙන්නේ අපේ අතීත පරම්පරාව ඒවා ආරක්ෂා කරලා තියපු නිසායි. ඒ නිසා වර්තමාන පරම්පරාව වශයෙන් අපේ යුතුයකමක් තමයි අපේ අනාගත පුරවැසියන් වෙනුවෙන් ඒවා සංරක්ෂණය කර තබා ගැනීම. ඉතින් ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර පාඩම මෙතනින් අවසන් කරනවා. මම හිතන්නේ ඔබ මේ ඉතිහාසයේ මූලාශ්‍ර පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න ඇති. මම අර එවපු මේ සටහනේ මුල් පිටුවේ අවසානයේ B කොටසේ විදේශ සංචාරකයන්ගේ වාර්තා කියන කොටස මේ මුද්‍රණය වෙන්න නැතුව ඇති. ඒ කොටස වෙනම එවලා ඇති. ඒකත් ඒ තැනට ඇතුල් කරගන්න. එතකොට ඔයගොල්ලෝ මේක මේ print out එකක් අරන් ඔයගොල්ලන්ගේ පොතේ අලව ගන්න. මේ සම්බන්ධව මම මේ බලාපොරොත්තු වෙනවා වෙනම ප්‍රශ්න ටිකක් ඔබට ලබා දෙන්න මේ කොටසට අදාළව ඉදිරි පාඩමකදී මම එය ලැබීමට සලස්වන්නම්. එතෙක් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.